හරි හොඳයි ළමයි අපි එතකොට accounting වල එක ගානක් අපි කතා කරා මාලන්ගේ ව්‍යාපාරයේ ගාන හැදුවා අපි අද කරන්න තියෙන්නේ ජගත්ගේ ව්‍යාපාරයේ ගාන එතකොට මම හිතන්නේ ගාන හැම කෙනා ගාම ඇති ජගත්ගේ ව්‍යාපාරයේ ගාන මම කරන්න එපා කිව්වා කාටවත් මේක ටිකක් සමහර විට පැටලෙන ගතියක් තියෙන්න පුළුවන් නිසා ඔයගලන්ට මෙන්න මේ ගාන මතක ඇති මම මේක චුට්ටක් මේවා කරන්නේ ඔය වීඩියෝ එක විතරක් බලන අයට පස්සේ වෙලාවක හරි එතකොට ගාන පේන නිසා ගාන කරගන්න පුළුවන් උදව්වක් විදිහට තමයි මම මේක මේ ස්ක්‍රීන් එකට පෙන්නන්නේ එතකොට ඕනම කෙනෙකුට මේක බලලා ගාන හදාගන්න පුළුවන් හරි මං හිතනවා හැම කෙනා ගාවම ගාන ඇති මේ වෙනකොට ජගත්ගේ ගාන තියෙනවා නේද හැම කෙනා ගාවම තියෙනවනේ හැම කෙනා ගාවම නැති කෙනෙක් ඉන්නවද දැන් බලා ගන්න බැරි කෙනෙක් ඒතකොට අද තව එකක් කෙව්වා තව පේපර් එකක් කෙවලා තියෙනවා හැම කෙනාටම ගෲප් එකට දැම්මා. හරි හොඳයි එහෙනම් අපි ජගත්ගේ ව්‍යාපාරේ ගාන පොඩක් කතා කරගමු මොකද්ද කොහොමද තියෙන්නේ කියලා. මම කියවනම් හැම කෙනාම ෆෝන් එකේ චෙක් කරගන්න දැන් ගාන ජගත්ගේ ව්‍යාපාරේ 2017යි 3යි එක දිනට පහත ශේෂ දක්නට ලැබුණේ. ඒතකොට අපි ගිය සතියේ ශේෂ දීලා ඊට පස්සේ ගනුදෙනු ටික දීලා ඒ ගනුදෙනු ටික සමීකරණයට දාන්න කිව්වොත් කොහොමද කරන්නේ කියන එක තේරුම් ගත්තා. ඒතකොට ශේෂ ටික සම්බන්ධ කරලා අපි වත්කම් සමාන හිමිකම් ධන වගකීම් කියන සමීකරණයේ ශේෂ ටික දාලා හදා ගන්න ඕනේ. ඒ වත්කම් ටික වෙනම අරගෙන වගකීම් වෙනම අරගෙන හිමිකම් දීලා නැත්නම් ඒක හොයාගන්න වෙනවා කියලා කිව්වා. එතකොට ජගත්ගේ ව්‍යාපාරේ 2017යි 3යි එක දිනට පහත ශේෂ දක්නට ලැබුණේ. එතකොට දැන් මේක කියවනකොටම දැන් විභාගයට වුණත් එහෙමයි. කියවනකොටම ඉතින් නිකාම්ම කියෝගෙන යන්න එපා. ඒක ආයි පාරක් කියවන්න වෙනවා. ඊට පස්සේ රටවලට චූටි ටික් එකක් දාගන්න වත්කමක් නේද? වත්කම් වගකීම් වත්කම් සමාන හිමිකම් ධන වගකීම් සූත්‍රයේ සමීකරණය රට වත්කමක් රයිට් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මුදල් ඔයගොල්ලෝ දන්නවා වත්කමක් රයිට් එකක් දාගන්න පුළුවන්. බහණ්ඩ තොගේ වත්කමක් රයිට් එකක් දාගන්න පුළුවන්. හැබැයි බැංකු ණය බෑ ඒක දිගු කාලීන ණයක්. ඒක තියන්න ඕනේ ප්‍රාග්ධනය හිමිකම ණය හිමියොත් වගකීමක්. එතකොට මේකේ ප්‍රාග්ධනය ආරම්භක ශේෂය දීලා තින හොයන්න ඕනේ නැහැ. ඊට පස්සේ ගනුදෙනු ළමයි 10ක් දීලා තියෙනවා. දැන් ඊහත ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය ලියා දක්වන්න කියලා තමයි කියන්නේ. දැන් මේ වගේ එක ගානක් නේ අපි දාම කරේ. ඒතකොට ලොකු අත්දැකීමක් ඔයගලන්ට නැහැ. මේ දෙවෙනි ගාන කරන්නේ. එතකොට ඔයගලන්ට මතක ඇති ගිය සතියේ ඔය ශේෂ ටික දීලා තියෙනවා නම් අපි ඔය ශේෂ ටික දාලා ගිණුම් කරන සමීකරණය ගොඩනගා ගන්න වෙනවා, හදා ගන්න වෙනවා. එතකොට ළමයි කරන්නේ මෙන්න මෙතන දැන් අපි ගිය සතියේ කරපු ගානෙත් එහෙමනේ. මෙන්න මෙතන තියෙන ශේෂ 6යිනේ. රත තියෙනවා, මුදල් තියෙනවා, තොග තියෙනවා, බැංකු ණය තියෙනවා, ප්‍රාග්ධනය තියෙනවා, අහිමිය තියෙනවා. එතකොට ඔතනින් 3ක් වත්කම්නේ. එතකොට වත්කම් ටික අපි මේ පැත්තට ගන්නවා. ප්‍රාග්ධනය එහා පැත්තට බැංකු ණයයි, ප්‍රාග්ධනයයි, බැංකු ණයයි, අහිමියයි අනිත් පැත්තට දාලා තමයි සමීකරණය හදන්නේ. හැබැයි එක දෙයක් තේරුම් ගන්න ඕනේ. දැන් මම කරනකම් ඔයගොල්ලෝ කරන්න එපා. මම මේ ගානේ පොඩි දෙයක් ඔයගොල්ලන්ට උගන්වන්න තියෙනවා. දැන් මේ වගේ ගානක් කරපු ළමයි පුරුද්දට කරන්නේ ශේෂ ටික තියෙනවානේ. දැන් සමීකරණයේ ඉන්නේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්නේ ප්‍රධාන සමීකරණේ. දැන් ඕක දාලා මේ ගාන හදන්න බැහැනේ. නේ නමුත් මේක තමයි. නමුත් අර මේකේ තියෙන ශේෂ ටික මේ සමීකරණයට ආදේශ කරගන්න. ඒකට වත්කම් 3ක් තියෙනවා. එතකොට අපි වත්කම් යටට තමයි දාන්නේ රත. නේ ඔයගොල්ලෝ ලියන්න එපා. රත තියෙනවා ලක්ෂ 6ක්. මම ලිව්වට පස්සේ පැහැදිලි කරගෙන ඔයගොල්ලෝ කරගන්න. ඊට පස්සේ ධන අපිට තොග තියෙනවා 2,50,000. ඒ කියන්නේ දැන් ගබඩාවේ තියෙනවා ගිය මාසෙන් ආපු. ඒ කියන්නේ මේ තුන්වෙනි මාසෙනේ ගාන හදන්නේ දෙවෙනි මාසෙන් ආපු. ඊට පස්සේ මුදල් තියෙනවා ධන ලක්ෂ 2ක්. ඔච්චරයි වත්කම් තියෙන්නේ. නේද?
ඊට පස්සේ අපිට එහා පැත්තට යන්න පුළුවන් සමානයි. එහෙමනේ අපි සාමාන්‍යයෙන් හදන්නේ සූත්‍රය. ඊට පස්සේ හිමිකම් කියන්නේ ප්‍රාග්ධනය. මේකේ ප්‍රාග්ධනය අපිට දීලා තියෙනවා. දීලා නැත්නම් අපිට හොයාගන්න වෙනවා. මේකේ ලේසි නැත්නම් අපි මේ ලක්ෂ 7ක් හොයාගන්න එපයි. දාන ඊට පස්සේ අපිට වගකීම් දෙකක් දීලා තියෙනවා බැංකු ණයයි ණය හිමි. බැංකු ණය ධන ණය හිමි. ඔය ටිකනේ තියෙන්නේ නේද? එතකොට බැංකු ණය දීලා තියෙනවා ප්‍රාග්ධනය ලක්ෂ 7යි බැංකු ණය ලක්ෂ 2යි. ණය හිමියෝ දීලා තියෙනවා 1,50,000. ණය හිමියෝ දීලා තියෙනවා 1,50,000ක්. දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ ඔහොමනේ. ඔය දීලා තියෙන ශේෂ ටික මේ දීලා තියෙන ශේෂ ටික දාලා අර මූලික සමීකරණයට ගැලපෙන විදියට අර ශේෂ ටික දාලා සමීකරණය හදා ගන්නවා. ඔන්න මම හදාගත්තා. දැන් ඉස්සලා ගානෙත් එහෙමනේ කරේ. හැබැයි ටිකක් ප්‍රවේශමෙන්. ඔයගොල්ලෝ දන්නවා මේ ශේෂ ටික දැන් මේ ශේෂ දීලා තියෙන්නේ 3යි 1ට. එතන මේ 3යි 1 ගත්තේව නෙමෙයිනේ. පෙබරවාරි මාස ඉතුරු වෙලා මාර්තු මාසයේ මුලට ආපු ශේෂ. එතකොට ඊට පස්සේ ඒගොල්ලෝ යටින් දෙනවා මෙන්න මේ ගනුදෙනු ටික වෙලා තියෙනවා අපිට. දැන් මේකේ හරියනම් තියෙන්න ඕනේ. මාර්තු මාසයේ තුලදී පහත ගනුදෙනු සිදුවිය කියලා තමයි හරියනම් දෙන්න ඕනේ මේ ගනුදෙනු ටික. එහෙම එකක් මෙතන වැදිලා නැහැ. හැබැයි මම කියන එක තේරෙන්නේ නැති. ශේෂ ටික දීලා හරියනම් දෙන්න ඕනේ මාර්තු මාසයේ පහත ගනුදෙනු සිදුවිය කියලා. ඕන්න ලියා ගන්න දැන් ලියන්න බෑනේ ෆෝන් එකේ නැත්තේ මං හිතන්නේ ටියුබ් එක. මාර්තු ඕනේ නැහැ අපිට තේරෙනවනේ මේ. ඒතකොට මේ මාර්තු මේ පෙබරවාරි මාසෙන් ආපු ඒවා ශේෂ ටික. ඒතකොට මේ මාර්තු මාසෙන් ගනුදෙනු 10ක් වෙලා තියෙනවා. එතකොට ළමයි ඔයගලන්ටත් අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් මෙතන ශේෂවල නැති එකක් මේ ගනුදෙනු වල වෙලා තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මෙතන ලී බඩු නැහැනේ ළමයි. නේද? ඒ කියන්නේ පෙබරවාරි මාසේ ලී බඩු නැහැ. එතකොට දැන් මෙතන ගනුදෙනුවක් තිබ්බොතින් ලී බඩු ගත්තා කියලා අපි කොහොමද මෙතනට දාන්නේ? මෙතන ලී බඩු නෑ, රත තියෙනවා, තොග තියෙනවා, මුදල් තියෙනවා. එතකොට ලී බඩු නෑ මෙතන. එතකොට මොකද කරන්නේ? එතකොට ළමයි හිර වෙනවා. ඒ වගේම තමයි මෙතන ණය හිමියෝ ඉන්නවා. දැන් නිකන් හරි මෙතන ගනුදෙනුවක් තිබ්බොතින් ණයගැතියාගෙන් මුදල් ලැබුණා කියලා. එතන මුදල් තියෙනවා, ණයගැතියෝ නැහැනේ මෙතන. ඒක නිසා පොඩි වැඩක් පොඩ්ඩක් නෙමෙයි. ඔයගලන්ට වෙනවා සාමාන්‍ය මේ වගේ ගානක් දුන්නම මේ ගනුදෙනු 10 කියවලා බලන්න. ටක් ගාලා කියවලා බලන්න වෙනවා. බලලා අලුත් මෙතන නැති තව මොන හරි අලුත් දේවල් දැන් ලී බඩු ණය ගැතියෝ වගේ ඒවා මෙතන තියෙනවද කියලා බලා ගන්න වෙනවා. හරි අපි නිකන් බලමුද කියවලා. බලන්න පළවෙනි එක මම ගෙදරදි කරන්න දෙන්න ගිහිල්ලත් මං කිව්වේ එපා ගෙදරදි කරන්න. මට මේ ටික පැහැදිලි කරන්න ඕනේ නිසායි එහෙම මං කිව්වේ. බලන්න පළවෙනි මේ ගනුදෙනු 10 බලමුකෝ. පළවෙනි එක බලන්න. විකුණුම් කොමිස් ආදායම 15000යි. අපි නිකන් බලපෑම කියන්නකෝ විකුණුම් කොමිස් ආදායම 15000යි. ඒ කියන්නේ 15000ක ආදායමක් ලැබිලානේ. ආදායම් කියන්නේ ලැබෙන එකක්නේ. කියන්න ඕනේ නෑනේ. විකුණුම් කොමිස් ආදායම 15000ක් ලැබුණා කියලාම දෙන්න ඕනේ. විකුණුම් කොමිස් ආදායම 15000යි. ඒ කියන්නේ 15000ක් ලැබුණා නම් ආදායමක් ඔයගොල්ලෝ දන්නවා 15000ක් ලැබිලා තියෙන්නේ මුදල්නේ. ඒතර මුදල් කියන වත්කම වැඩි වෙනවා 15000කින් ආදායමක් නිසා මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා. නේද? ඒතර අපිට මේ ටක් ගාලා හිතලා බලන්න වෙනවා. ඒකයි මම කිව්වේ හොඳට පුරුදු වෙන්න ඕනේ ගනුදෙනු වල බලපෑම. දෙවෙනි එක බලන්න 15000ක් වැටුප් ගෙවීම. පුළුවන් මේකට දාන්න 15000ක් වැටුප් ගෙවුවොත් මොකද වෙන්නේ? මුදල් අඩු වෙනවා 15000ක්. වැටුප් කියන්නේ වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 15000. ටක් ගාලා හිතන්න පුළුවන් වෙන්න ඕනේ දැන් ගනුදෙනු වල බලපෑම. පුළුවන් මේකට දාන්න. තුන්වෙනි එක බලන්න. අයිතිකරු විසින් අමතර ප්‍රාග්ධනය ලෙස 1,50,000ක් යොදවලා. ඒ කියන්නේ අයිතිකාරයාගෙන් 1,50,000ක් ප්‍රාග්ධනය විදියට ලැබිලානේ. ඒකෝට ලැබිලා තියෙන්නේ මුදල්නේ. මුදල් වැඩි වෙනවා 1,50,000ක් ප්‍රාග්ධනය යෙදූ නිසා හිමිකමත් වැඩි වෙනවා 1,50,000ක්. ටක් ගාලා බලන්න වෙනවා. ඊට පස්සේ 80000ක පිරිවැය වූ භාණ්ඩ තොගයක් ලක්ෂයකට විකිණීම පුළුවන් නේ. තොගත් එක්කයි මුදල් එක්කයි නෑන්නේ. 80000ක තොග ලක්ෂයකට විකුණන ලාභය 20000ක් තියෙනවා. දන්නවනේ ඒක අයිතිකාරයන්ට පුළුවන්. 3000ක පොලිය ඇතුළත්ව බැංකු ණය වාරිකය 20000ක් ගෙවීම පුළුවන් නේ. බැංකු ණය තියෙනවනේ. මුදලින් ගෙවන්නේ. ඒකත් පුළුවන්. අන්න 6 වෙනි එකේදී තමයි වැඩේ අවුල් වෙන්නේ.
ණයගැතියන්ගෙන් 80000ක් ලැබීම. දැන් කොහොමද කරන්නේ? දැන් ණයගැතියගෙන් 80000ක් ලැබුණා නම් මුදල් වැඩි වෙනවා 80000කින්. දැන් කො ණයගැතියෝ? දැන් ණයගැතියෝ ගිය මාසේ ඉඳලා නැහැ. ඒ හොඳයි ඉතින් ණයගැතියෝ නැත්තම් හොඳයි. ඒ කියන්නේ ව්‍යාපාරේ මුකුත් ණයට දීලා නැහැ. ඔක්කොම සල්ලි වලටම තමයි දීලා තියෙන්නේ. දැන් මේ මාසේ නේද? ණයගැතියෝ ඉන්නවා. ඇත්තටම මේක චූටි අඩුපාඩුවක් තියෙනවා ගන්න එක හිතන්න එපා. ණයගැතියන්ගෙන් රුපියල් 80000ක් ලැබීම. එතකොට ණයගැතියගෙන් 80000ක් ලැබුණා නම් දැන් මේකේ සූත්‍රේ නෑනේ ණයගැතිය. එතකොට අපිට වෙන දේ තමයි අපිට අලුතෙන් ණයගැතියන්ව දාගන්න වෙනවා මෙතනට ධන දාලා. ණයගැති කියලා. එතකොට හැබැයි ගිය මාසේ ණයගැතියෝ දීලා නෑනේ අපිට ශේෂයක්. ඒක නිසා මෙතන මුකුත් නෑ. බිඳුවක් නේ තියෙන්නේ. එතකොට අර ගාන කියෝගෙන යනකොට අපිට ණයගැතියන්ව ඇතුළත් කරගන්න වෙනවා. ඒක නිසා ටිකක් කල්පනාවෙන් මේ වගේ ගානක් හදන්න ඕනේ. ණයගැතියෝ දීලා නැති නිසා ළමයි දැන් මේක ලියාගත්තට පස්සේ ගාන කියවනකොට ණයගැතියෝ ආවම දැන් ළමයින්ට කරගන්න විදියක් නැහැ. ඇයි ළමයි දැන් නම්බර්ස් දාලානේ කරන්නේ. 1 කරා 2 කරා 3 කරා 4 කරා 5 කරා දැන් මේක 6 වෙනි එකනේ අම්මා. 6 වෙනි එක කියනකොට දෙයියන්ගේ පිහිටයි ණයගැතියන්ගෙන් 80000ක් ලැබිලා. එතකොට 6 මුදල් වැඩි වෙනවා 80000ක්. දැන් ණයගැතියෝ නැහැ. මෙතන නම්බර්ස් දාලා ඉවරයි. ඒකට අපිට මේ ඔක්කොම මකලා තමයි මෙතන ධන දාලා ණයගැතියෝ දාලා මෙතන 80000 දාගන්න වෙන්නේ. ඒක නිසා ටිකක් කල්පනාවෙන් මේ වගේ ගානක් කරද්දී ටග්ගාල ගාන කියවලා බලන්න ඕනේ මේකේ නැතිව මෙතන තියෙනවාද කියලා. දැන් ණයගැතියන්ට යටින් ඉරක් ගහ ගන්නකො. දැන් තපොඩි තරුවක් දාගන්න. මෙතනට එක්කෙනෙක්ව දාගන්න තියෙනවා මෙතන ශේෂවල නැති. එතකොට ණයගැතියන්ව දාගන්න වෙනවා. හරි. එතකොට ඒකට ඉරක් ගහගන්න. ඊට පස්සේ 2000ක් වූ අයිතිකරුගේ නිවසේ විදුලි ගාස්තුව ගෙවලා පුළුවන් මේක ගැනිල්ලක් නෙමෙයි. මෙතන අලුතෙන් මුකුත් එන්නේ නැහැ. රුපියල් 1,50,000ක භාණ්ඩ තොගයක් ණයට අරගෙන පුළුවන්නේ බඩුනේ අරන් තියෙන්නේ. රුපියල් 3,00,000ක් වූ අයිතිකරුගේ පෞද්ගලික යතුරු පැදිය ව්‍යාපාරයට යෙදවීම. නේ අයිතිකාරයාගෙන් යතුරු පැදියක් කියන්නේ 3,00,000ක මෝටර් බයික් එකක් නේ. ව්‍යාපාරයට ලැබිලා. ඒක ප්‍රාග්ධනයනේ. ලදකෙවල් කුලිය තියෙනවා 20000ක්. ආදායමක් නේ. ඒතකොට එකක්වත් ගැටලුවක් නැහැ. අලුතෙන් ඇවිල්ලා තියෙන ණයගැතියෝ. දැන් ලී බඩු මිලදී ගත්තා කියලා ගනුදෙනුවක් තිබ්බොත් ලී බඩුත් ගන්න වෙනවා. ඇයි මේකේ නැහැනේ? එහෙම එකක් මේකේ නෑ මම නිකන් කිව්වේ. ඒතකොට ණයගැතියෝ විතරක් මේකට අලුතෙන් එකතු වෙනවා. එතකොට අපිට මුලින්ම ගාන බලලා එකපාරටම ණයගැතියෝ දාලා ලියා ගන්න පුළුවන් නම් වැඩේ ලේසි කියලායි මම මේ පැහැදිලි කරේ. ඉතින් ඒකට ගාන කියවලා බලන්න ඕනේ මෙතන ශේෂවල නැති මෙතන ශේෂවල නැති ඒවා තියෙනවද කියලා දැනගන්න මේ සූත්‍රය ලියන්න ඉස්සෙල්ලා ටග්ගල ගන්න කියවලා බලන්න ඕනේ. කියවලා බලලා අලුත් එකක් තියෙනවා නම් ඒකත් දාලායි ලියන්නේ. හරි? ඒක නිසා දැන් මම හිතනවා කියපු වැඩේ තේරෙන්නේ නැති කියලා. ඒ නිසා මමත් ආයෙ ඔක්කොම ටික මකලා දානවා. දැන් අපි වැඩේ පටන් ගමු. හරි? දැන් වැඩේ පටන් ගන්න මෙහෙමයි. දැන් මේ මෙතන ඉර ගහපු එක ඉස්සෙල්ලම ලියා ගමු. එයා මෙතන ශේෂවල නැහැනේ නේද? එයා ශේෂවල නැහැ. එතකොට ඉස්සෙල්ලම අපි ණයගැතියන්ව දාගෙනම ඊටු ටිකක් දාගෙන ලියාගෙන යමු. හරි? එතකොට වත්කම් දැන් තුනක් නෙමෙයි වත්කම් හතරක් තියෙනවා. රට තියෙනවා, තොග තියෙනවා, මුදල් තියෙනවා, ණයගැතියොත් තියෙනවා. ඕන්න මෙහෙම දෙයක් ඔයගලන්ට කරගන්න පුළුවන්. දැන් මෙතන ඉරක් ගහන්න ඕනේ. කෙලින්ම මෙතන ණයගැතියෝ කියලා ලියලා ශේෂයක් නැහැ හිස් තියෙනවා. මෙතනට ටක් ගාලා ලියා ගන්න මෙතනින් බලලා මෙතනින් බලනකොට අලුත් එකක් වුණොත් ටක් ගාලා මෙතනින් ලියනවා. ණයගැතියෝනේ එතකොට චුටි රයිට් එකක් දාලා තියා ගන්නවා. එයා වත්කමක් නිසා. රයිට්. අපි ලියමු එහෙනම්. එතකොට වත්කම් හතරක් ලියන්න තියෙනවා. වගකීමුයි හිමිකමුයි තුනක් මේ පැත්තට එනවා සමාන ලකුණෙන් එහා පැත්තේ. එතකොට ඔක්කොම පද හතක් ලියන්න ඕනේ එක දිගට. අපි ලියමු ලස්සනට. ඕගොල්ලෝ ලියන්න පටන් ගන්න. අපි ණයගැතියන්ගෙන්ම පටන් ගමු. ණය ගැති. එතකොට ඒකේ ශේෂයක් අපිට දීලා නැහැ. එතකොට ඕන්න මෙහෙම චූටි ඍණ ලකුණක් දැම්මත් කමක් නැහැ ශේෂයක් දීලා නැති නිසා. ධන ඊට පස්සේ මෙතන ශේෂ ටික පටන් ගමු දැන් දාගන්න. රත අපිට දීලා තියෙනවා 6ක්. ධන මුදල් ඕන එකක් ලියා ගන්න පුළුවන්. තොග ඕන තොග ලිව්වත් ගැටලුවක් නැහැ. මුදල් 2,00,000ක් තියෙනවා. ධන තොග
2,50,000ක් තියෙනවා සමානයි ප්‍රාග්ධනය ණය හිමි බැංකු ණය ණය හිමියෝ ප්‍රාග්ධනයේ තියෙනවා 7,00,000ක් ඊට පස්සේ බැංකු ණය ලක්ෂ 2ක් දීලා තියෙනවා ධන ණය හිමි 1,50,000ක් දීලා තියෙනවා මම හිතනවා කියපු දේ තේරුම් ගන්න ඇති කියලා එතකොට ශේෂ වලට ණය ගැතියෝ දීලා තිබුණේ නැහැ ඒ ගනුදෙනු වල තිබිච්ච නිසා අපි මේකට ඇතුළු කරගත්තා. එතකොට මේක නැතුව තමයි ඔය ශේෂ ටික දීලා තියෙන්නේ. මේ ණයගැතියෝ කියලා ශේෂයක් ගිය මාසෙන් මේ මාසෙට ඇවිල්ලා නැහැ. හරි මේක මාර්තු මාසෙ ඉඳලා අලුතෙන් එකතු වෙන තරම්. එතකොට මේකනේ සූත්‍රයේ වල දීලා තියෙන ශේෂ ටික එතකොට සමානයි. ප්‍රාග්ධනය දීලා තියෙන නිසා අපි ප්‍රාග්ධනය හොයන්න ඕනේ නැහැනේ. එතකොට දැන් එකතුව බලන්නකෝ 6 ලක්ෂයයි 6යි 2යි 8යි 9යි 10යි මේ 10,50,000ක් මේ පැත්ත එකතු වෙනවා හරි නේද 6යි 7යි 8යි 9යි 10යි ලක්ෂ 10යි 10,50,000යි මේ පැත්ත බලන්නකෝ 7යි 8යි 9යි 10යි 10,50,000යි දැක්කද දෙපැත්ත සමානයි දැන් ප්‍රාග්ධනය නොදුන්න නම් වෙන්නේ අපිට මේ පැත්ත එකතුව තියෙනවා 10,50,000ක් නේද ප්‍රාග්ධනය නොදුන්නා නම් මෙතන 2යි 1යි 3,50,000ක් මේකෙන් අඩු කරන්න වෙනවා. ඒ කියන්නේ වක්කම් වලින් වගකීම් දෙකනේ මේ දෙක අඩු කරපුවම අපිට හොයාගන්න පුළුවන් 0.0.0.5 ප්‍රාග්ධනය හොයලා දාගන්න වෙනවා. එහෙනම් මේක අමතක කරලා ඒක බලන්නේ ණයගැතියෝ නෑනේ ආරම්භක ශේෂයේ නේ ණයගැතියෝ නිකන් ඉන්නේ. හරි ඔය විදිහට දීලා තිබ්බොත් හොඳයි දීලා තිබුණ නැත්නම් මේක අපි අලුතෙන් දාගත්ත එකනේ මේක නැතුවනේ ශේෂ ටික දීලා දින දෙපැත්ත සමාන කරගන්න නැතුව ගාන හදන්න බෑ හරි ඒගොල්ලෝ ප්‍රාග්ධනයේ ශේෂය දීලා තිබ්බොත් අනිවාර්යෙන්ම සමාන වෙනවා ඒකට බය වෙන්න එපා ඒතකොට එකතු කරලා බලන්න අවශ්‍යතාවයක් නැහැ නැත්නම් අපිට ප්‍රාග්ධනය හොයාගන්න වෙනවා රයිට් දැන් අපිට වැඩේ පටන් ගන්න පුළුවන් දැන් ඔයගලන්ට ගාන කරගෙන යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ මම හිතනවා ශේෂ ටික ඔක්කොම ලියා ගන්න ඇති කියලා දැන් අපි මෙතනින් පටන් ගන්නවා එක කියලා පළවෙනි එක පටන් ගමු ළමයි හරි පළවෙනි ගනුදෙනුව අපි කරමු ළමයි ටක් ගාලා වෙලාව යනවා වේගෙන් විකුණුම් කොමිස් ආදායම 15000ක් නේ තොර ආදායම ලැබිලානේ ව්‍යාපාරයට මේ කොමිස් ආදායම 15000ක් අපිට ලැබිලා. එතකොට කොමිස් ආදායම විදිහට අපිට ලැබුණේ කිසි දෙයක් කියලා නැහැ මුදල්නේ ලැබුණේ. එතකොට මුදල් වැඩි වෙනවා. එතකොට එක අපි ආවා කෙලින්ම මුදල් වැඩි වෙනවා 15000කින් ආදායමක් ලැබිලානේ 15000ක. මේ මුදල් වැඩි වෙනවා 15000 කොමිස් ආදායමක් ලැබිලා තියෙන මුදල් වැඩි වෙනවා 15000කින් ඇයි මුදල් වැඩි වුනේ කොමිස් ආදායම ලැබුණ නිසා අපි දන්නවා ආදායමක් නිසා වෙන්නේ හිමිකම වැඩි වෙනවා 15000කින් ආදායම් නිසා හිමිකම වැඩි වෙනවා වියදමක් නිසා හිමිකම අඩු වෙනවා මම හිතනවා දැන් ඔවා තේරුම් ගන්න අමාරු නැතුව ඇති ඔක්කොමලා දාගත්ත නේද මම හිතනවා ඊවර කරගන්න කියලා ශෝෂ ටික ආදේශ කරගෙන මේ සමීකරණ ලියාගත්ත නේද හැම කෙනාම ඉක්මනට කරගන්න ඕනේ ඔන්න මම පළවෙනි ගනුදෙනුවත් හරි නේද ළමයි වේගය වැඩිද කරනවා right අපි යමුද එහෙනම් දෙවෙනි එකට දෙවෙනි ගනුදෙනුවට ඇත්තටම දැන් මම මගේ වැඩ ඉවරයි මට අවශ්‍යත් නැහැ මේ ගාන දැන් ඉතුරු ටික මම හදන්න
දෙවෙනි එක වැටුප් 15000ක් ගෙවීම. පුළුවන් වැටුප් ගෙවලා 15000. එතකොට ලාච්චුවෙන් මුදල් අරගෙනනේ වැටුප් ගෙවන්නේ. එතකොට අපි දන්නවා මුදල් අඩු වෙනවා 15000. හිත කරන්න. ව්‍යාපාරේ වැඩ කරන සේවකයන්ට ලාච්චුවෙන් සල්ලි අරන්න වැටුප් ගෙවන මුදල් අඩු වෙනවා 15000. ඇයි මුදල් අඩු වුනේ කියලා තමන්ගෙම තමන් ප්‍රශ්න කරන්න. ඇයි මුදල් අඩු වුනේ වැටුප් ගෙවුනේ සතර. වැටුප් කියන්නේ මොකක්ද? අර පහෙන් එකක් නේ. වැටුප් කියන්නේ වියදමක්. ඒතකොට වියදමක් කෙලින්ම බලපාන්නේ හිමිකමට වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 15000. හිමිකම අඩු වෙනවා 15000. ඒතකොට පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. පැහැදිලි කිරීම සියල්ලම කරන්න ඉවරයි. මුදල් අඩු වෙනවා වියදමක් කියන්නේ වැටුප් ඒ නිසා හිමිකම අඩු වෙනවා. අපි යනවා තුන්වෙනි එකට. අයිතිකරු විසින් අමතර ප්‍රාග්ධන ලෙස රුපියල් 1,50,000ක් ව්‍යාපාරයට යොදලා. ඒ කියන්නේ අයිතිකාරයාගෙන් 1,50,000ක් ලාච්චුවට ලැබිලා. ප්‍රාග්ධනයේ දුව කියන්නේ අයිතිකාරයා මේ ව්‍යාපාරයෙන් සමීකරණය හදන්නේ අපි මේ හදන්නේ අපි ව්‍යාපාරය. එතකොට 1,50,000ක් ප්‍රාග්ධන ලෙස යෙදුවේ අයිතිකාරයා ව්‍යාපාරයට. අයිතිකාරයා ව්‍යාපාරයට දීලා එතකොට 1,50,000ක් ව්‍යාපාරයේ ලාච්චුවට එනවා. එතකොට අයිතිකාරයාගෙන් 1,50,000ක් ලැබුණොත් මුදල් වැඩි වෙනවා 1,50,000ක්. එතකොට ඇයි මුදල් 1,50,000ක් වැඩි වුනේ? අයිතිකාරයාගෙන් ලැබිච්ච නිසානේ. ඒ කියන්නේ ප්‍රාග්ධනයේ නිසානේ. එතකොට අපි දන්නවා ප්‍රාග්ධනයේ නිසා වෙන්නේ ප්‍රාග්ධනයේ නැත්තම් හිමිකම වැඩි වෙනවා. නේ? ප්‍රාග්ධනය යොදන්න ප්‍රාග්ධනය වැඩි වෙන්නේ නැයි. එතකොට ප්‍රාග්ධනය වැඩි වෙනවා නැත්තම් හිමිකම වැඩි වෙනවා 1,50,000කින්. එතකොට ප්‍රාග්ධන නිසා හිමිකම වැඩි වෙනවා, ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා. හතරවෙනි එක කරන්න බලන්න. හතරවෙනි එකත් ඉතා ජනප්‍රිය ගනුදෙනුවක් මතක තියාගන්න ඕනේ. ඕකත් ගොඩක් අය පටලව ගන්නවා කල්පනා කරලා හිමින් සැරේ කරගන්නේ. රුපියල් 80000ක පිරිවැය වූ භාණ්ඩ තොගයක්. එතකොට 80000ක තොගයක්. හැබැයි අපි ඒක විකුණන්නේ ලක්ෂයකට. ඉතින් කියන 80000ක තොගේ දීලා ලක්ෂයක් ඉල්ලනවා කියන එකයි ඔකේ තේරුම. නේ? ඔක හරියට තේරුම් ගන්න. 80000ක තොගයක් දීලා එතකොට තොගේ එළියට යනවා 80000ක්. තොග අඩු වෙනවා. අපි මේ තොග ගත්ත කෙනාගෙන් ඉල්ලනවා ලක්ෂයක්. ඉල්ලන්නේ මුදල්නේ. එතකොට අපි බලමු ඊට පස්සේ යාගේ මුදල් ලැබිලාද කියලා. ඉස්සලම වැඩි 80000ක තොගයක් අපි යාට දෙන්නේ. ඒක අපිට ලියන්න පුළුවන් තොගය අඩු වෙනවා 80000ක්. තොගේ අඩු වෙනවා. ඒ කියන්නේ තොගේ එළියට යනවා 80000ක්. දීලා අපි යාගේ ලක්ෂයක් ඉල්ලනවා. ඒ කියන්නේ 80000ක තොගේ ලක්ෂයකට විකුණලා තියෙනවා. ලක්ෂයක් ඉල්ලුවම එයා මොකද කියන්නේ? 80000ක පිරිවැය වූ භාණ්ඩ තොගයක් ලක්ෂයකට අපි ණයට දීලා තියෙන්නේ මෙයාට. එතකොට මේ 80000ක තොගේ අරගෙන තාම සල්ලි දීලා නැහැ. අපි මෙයාට ණයට දුන්නේ. එතකොට මෙයාගෙන් අපිට ලක්ෂයක් ලැබෙන්න තියෙනවා. නේද? එතකොට කවුද මෙයා? අපිට ලැබෙන්න තියෙනවා නම් අපි කාට හරි ණය දුන්නොත් මෙයා ණය ගැතියි. එතකොට ණය ගැතියෝ වැඩි වෙනවා. නේ? දැන් සල්ලි ලැබුණා නම් වෙන්නේ මුදල් වැඩි වෙන එක. දැන් එයාට බඩු වික්කට එයා කියනවානේ පස්සේ සල්ලි දෙන්නම් කියලා 80000ක තොගයක් ලක්ෂයකට ණයට වික්කේ. එතකොට අපි ණයට වික්කොත් ණය ගැතියෝ තමයි වැඩි වෙන්නේ. එතකොට ණය ගැතියා වැඩි වෙනවා කියකින්ද ලක්ෂයකින්. ණය ගැතියාගෙන් අපිට මුදල් ලැබිය යුතුයිනේ. ණය හිමියාට අපි මුදල් ගෙවිය යුතුයි. බැංකු ණය ගෙවන්න ඕනේ, ගෙවිය යුතුයි. එතකොට ණය ගැතියෝ තමයි වැඩි වෙන්නේ. 80000ක බඩු ලක්ෂයකට අපිට වික්කනම් අන්න වෙලෙම මුදල් ලැබෙනවා. එතකොට මුදල් වැඩි වෙන්නේ. දැන් ණය ගැතියෝ ඒ වෙනුවට වැඩි වෙනවා. එතකොට ගනුදෙනුව ඉවර නෑනේ. නේද? 20000ක ලාභයක් තියෙනවා. ලාභය නිසා හිමිකම වැඩි වෙනවා 20000ක. එතකොට මේවා හැම එකක්ම කියලා දීලා ඉවරයි. මම හිතනවා මේ හතරවෙනි හෝ පස්වෙනි පාර හැම ගනුදෙනුවක්ම ආයි කියන්න. ලාභය නිසා හිමිකම වැඩි වෙනවා 20000කින්. අපි ගියොත් පස්වෙනි ගනුදෙනුවට පහ.
ඊට පස්වෙනි එක හරිම කල්පනාවෙන් කරන්න ඕනේ. ඕකත් ගොඩාක් ළමයින්ට තේරුම් ගන්න බෑ වරද්දනවා. මම පැහැදිලිව කියලා දුන්නා. කාට හරි පැටලෙනවා නම් ආයි නෝට් එකට ගිහිල්ලා බලන්න පුළුවන් කොහොමද පැහැදිලි කරේ කියලා. රුපියල් 3000ක පොලි ඇතුළත්ව බැංකු ණය වාරිකයේ 20000ක් ගෙවීම. එතකොට මෙන්න අපේ ව්‍යාපාරය මෙන්න බැංකුව. එතකොට අපි බැංකුවට ණය වාරික ගෙවන්න එපා හැම මාසෙම අන්තිමට. එතකොට 3000ක පොලි ඇතුළත්ව ණය වාරිකයේ 20000ක් අපි බැංකුවට ගෙවුවලු. එතකොට බැංකුවට ගෙවන්න 20000ක් ලාච්චුවෙන් ඉස්සලම ගන්න එපේ. ලාච්චුවෙන් 20000ක් ගත්තොතින් නේද? මුදල් 20000ක් ලාච්චුවෙන් ගත්තොතින් ණය ගෙවන්න ලාච්චුවේ මුදල් අඩු වෙනවා 20000ක්. එතනින් තමයි වැඩේ පටන් ගන්න ඕනේ. අපි මුදල් අඩු කරනවා 20000ක්. මුදල් අඩු වෙනවා 20000ක්. ඔන්න දැන් ලාච්චුවෙන් ගත්ත 20000ක්. ලාච්චුවේ සල්ලි අඩු වුණා නම් මේ සල්ලි ටික අරගෙන දැන් අපි යනවා බැංකුවට. දැන් මේ 20000 අපි අරගෙන යන ගමන් මගදී පොඩි වෙනසක් කරගන්න ඕනේ. මේ 20000 ගෙවන්න එකයි. හැබැයි මේක ඇතුලේ තියෙනවන 3000ක පොලි ඇතුළත්ව ණය වාරිකය 20000ක් ගෙවතර මේක 3000ක් කියන්නේ පොලි. එතකොට මේ 20000 අපි ලාච්චුවෙන් අරගෙන මග යන ගමන් 3000ක් ගන්නවා 3000 පොලියනේ මේ 20000 3000 පොලි. එතකොට මේ 20000 3000 විකාතකට ගන්නවා ඉතුරු 10000 මොකක්ද එතකොට? ණය. එතකොට මේ ණය වාරිකයේ හැදෙන්නේ මේ දෙක එකතු වෙලා. පොලියයි ණයයි එකතුව තමයි 3000ක් පොලිය ධන ණය වාරිකයේ මේ ණය 17000යි. පොලියයි ණයයි එකතු වෙලා තමයි ණය වාරිකයේ හැදෙන්නේ. එතකොට අපි 20000ක් ලාච්චුවෙන් ගත්තා ලාච්චුවේ සල්ලි අඩු වුණා යන ගමන් අඩා ගන්නවා 3000ක් වෙනම ගන්නවා 17000ක් වෙනම ගන්නවා. ඔන්න දැන් 20000 අරගෙන බැංකුවට ගිහිල්ලා අත් දෙකේ වෙනම අරගෙන යන්නේ පොලිය 3000යි ණය 17000යි. අපි බැංකුවට ගිහිල්ලා බැංකුවට කියනවා මෙන්න මගේ ණය ගෙවනවා මම 17000ක් කියලා දෙනවා 17000 බැංකුවට. එතකොට ණය 17000ක් ගෙවුවා මොකද වෙන්නේ? බැංකු ණය 17000කින් සමානයි ලක්ෂ දෙකෙන් අපි 17000ක් ගෙවනවා. එතකොට 17000කින් බැංකු ණය අඩු වෙනවා. 17000කින් බැංකු ණය අඩු වෙනවා. මේ බැංකු ණය තමයි 17000ක් ගෙවන්නේ. 20000කින්ම ණය අඩු කරන්න බෑ. අපි 17000යි ණය ගෙවන්නේ. පොලිය ඇතුළත් වෙන 20000 ගෙවන්නේ. ඒක පොලිය කියන්නේ ණය නෙමෙයිනේ ණයට ගෙවන පොලිය. එතකොට අපේ ණය 17000 ගෙවන ණය වුණා. ඊට පස්සේ අපි කියන මෙන්න අපේ පොලිය ණයට. එතකොට අපි ගෙවන පොලිය අපි සලකන්නේ වියදමක් කියලා. මේ 17000 ණය කියන්නේ වගකීම්නේ. එතකොට මේ 3000 පොලිය ගෙවනවා වෙනම මෙන්න පොලිය කියලා අපි 3000 ගෙවනවා. ඒක වියදමක්. පොලිය කියන්නේ වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 3000. ණය අඩු වෙනවා 17000කින් වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 3000. ඕකත් හැමතිස්සෙම මම කියලා දීලා තියෙනවා. 20000ක් ඉස්සලම ලාච්චුවෙන් ගන්නවා ලාච්චුවේ සල්ලි අඩු වෙනවා යමින් ගමන් 3000ක් පොලිය 20000න් 17000ක් ණය. ණය 17000ක් ගෙවුවම බැංකු ණය අඩු වෙනවා පොලිය ගෙවුවම වියදමක් නිසා හිමිකම අඩු වෙනවා කල්පනාවෙන් කරගන්න. 6 වෙනි ගනුදෙනුවට අපි යනවා. මතක ඇති 6 වෙනි එක අපිට විශේෂයි අර ආරම්භක ශේෂයේ නැති කෙනෙක් එනවා. සමීකරණයට අලුත් කෙනෙක් එකතු වෙනවා. ණයගැතියන්ගෙන් 80000ක් ලැබීම. ඒතර ණයගැතියාගෙන් රුපියල් 80000ක් ලැබෙන්නේ මුදල්නේ. මුදල් වැඩි වෙනවා 80000ක්. එතකොට ණයගැතියාගෙන් 80000ක් ලැබෙන්නේ එයා ගත්ත ණය වටනේ සල්ලි ගෙවන්නේ. එතකොට ණයගැතියෝ අඩු වෙනවා 80000ක්. මුදල් වැඩි වෙනවා ණයගැතියෝ අඩු වෙනවා 80000ක්. එහෙමයි වෙන්නේ. එයාගේ ණය එයා අඩු කරගන්නවා සල්ලි ගෙවලා අපිට. අපිට සල්ලි ලැබෙනවා එයාගේ ණය අඩු වෙනවා. ඒකයි මේ සටහන් කළ දෙන්නේ. හිමින්ට තේරුම් ගත්තොත් accounting දැනගන්න ඕනේ මේක කරගන්න පුළුවන්. මුදල් වැඩි වෙනවා ණයගැතිය අඩු වෙනවා. 7 වෙනි එකට අපි එනවා. මම හිතන්නේ මට ඉස්සෙල්ලා කොටක් ගාලා කරගන්න වෙලාව චූටි වෙලාවක් තියෙන මිනිත්තු 7ක්. රුපියල් 2000ක් වූ අයිතිකරුගේ නිවසේ විදුලි ගාස්තු
ව්‍යාපාරයේ මුදලින් පියවීම මං කියලා දුන්න මේවා. ඒතර අයිතිකාරයාගේ විදුලි බිල අපි ගෙවන්න ඕනේ නැහනේ. ඒක එයා ගෙවන්න ඕනේ. අපි ගෙවන්නේ අපේ ව්‍යාපාරයේ විදුලි බිල. නමුත් අයිතිකාරයා කිව්වොත් එයාගේ විදුලි බිල ගෙවන්න කියලා අපිට ගෙවන්න වෙනවා. ඒතර ව්‍යාපාරයේ මුදලින් ගෙවුවේ. එතකොට ඒක ඉස්සෙල්ලම කරන්න පුළුවන්. ඒතර අපේ ලාච්චුවෙන් රුපියල් 2000ක් අරගෙන තමයි ඉස්සෙල්ලම 2000ක් අරගන්න එපා බිල ගෙවන්න ලාච්චුවෙන්. එතකොට ලාච්චුවේ මුදල් අඩු වෙනවා 2000. අපි අහනවා අපෙන්ම ඇයි මුදල් අඩු උනේ 2000? විදුලිය ගෙවුව නිසානේ. ඒතර අපේ විදුලියද? නෑ. අයිතිකාරයාගේ විදුලිය ගෙවුවේ. ඒතර අයිතිකාරයාගේ විදුලි වියදම අපේ වියදමක් නෙමෙයි. ඒතර අයිතිකාරයාගේ විදුලි බිල අපි ගෙවන්නේ එයාගේ ඉල්ලීමක් නිසානේ. එයා කිව්වේ නැත්නම් අපි කවදාවත් ගෙවන්නේ නෑ. අපේ එක ගෙවනවා අපි. එයා ඉල්ලපු නිසානේ අපි යාගේ එක ගෙවන්නේ. ඒතකොට එයා ඉල්ලීමක් කරා කියලා කියන්නේ එයා අපෙන් ඉල්ලගත්ත හා සමානයි. අයිතිකාරයා ව්‍යාපාරයෙන් ඉල්ලගත්තොත් අපි ඒක සලකන්නේ ගැනිල්ලක් කියලා. ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා 2000ක්. අයිතිකාරයාගේ ඕනම දෙයක් අපි ගෙවුවොතින් ඒක අපි සලකන්නේ අයිතිකාරයාගේ ගැනිල්ලක් කියලා. ගැනිලි නිසා හිමිකම අඩු කරන්න අවශ්‍යයි වහාම. ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා 2000ක්. 8 වෙනි එකට අපි යන්නේ ඉක්මනින් 8 වෙනි කරු දෙනුවට ඒකත් ලේසි එකක්. 1,50,000ක භාණ්ඩ තොගයක් ණය පදනම මත මිලදී ගැනීම. අපි ණයට අරගෙන 1,50,000ක බඩු තොගයක්. 8 වෙනි එක. එතකොට 1,50,000ක බඩු තොගයක් අපි ණයට ගත්තොතින් තොගය එනවනේ ඇතුළට අපි තොගනේ ගන්න. එතකොට 8 වෙනි කරු දෙනුව. එතකොට තොගය වැඩි වෙනවා 1,50,000. 1,50,000ක තොගයක් අපි අරගත්තා. මුදල් දීලා නෙමෙයිනේ ගත්තේ. ඒතකොට මුදල් ගෙවුවා නම් මුදල් තමයි අඩු වෙන්නේ. දැන් අපිට මුදල් අඩු කරන්න දැන් අපි ණයට ගත්තේ. නේද? 1,50,000ක තොගයක් ණයට ගත්තා නම් අපි ණය දෙන්නේ නැහැ. ණය හිමියම වැඩි වෙන්නේ. ණය හිමියම වැඩි වෙනවා 1,50,000. අපි කාට හරි ණයට දුන්නොත් ණය ගැතියෝ අපි කාගෙන් හරි ණයට ගත්තොත් ණය හිමියෝ තමයි වැඩි වෙන්නේ. ඒ කියන්නේ අපේ ණය වැඩි කරගෙන අපි බඩු අරගෙන සල්ලි දීලා නැහැ. එතකොට අපේ ණයනේ ණය හිමියෝ බැංකු ණය කියන්නේ ණය දිගු ණය ණය හිමියෝ කියන්නේ කෙටි ණය. එතකොට ණයට ගත්ත කියන්නේ ණය වැඩි වෙනවා. දැන් අපි යට 1,50,000 දෙන්න තියෙනවා. තොගේ වැඩි වෙනවා ණය හිමියෝ වැඩි වෙනවා. 9 වෙනි එකට අපි යනවා ලක්ෂ 3ක් වූ අයිතිකරුගේ පෞද්ගලික යතුරු පැදිය. යතුරු පැදියක් කියලා කියන්නේ මෝටර් බයික් එකක්නේ. ව්‍යාපාරයට දීලා. එතකොට ඒක අපිට දාන්න වෙන්නේ රටවලටනේ. නේද? එතකොට ලක්ෂ 3ක එයාගේ යතුරු පැදිය රටේ අපිට දීලා. ඉෂෝක් ඉතින් අයිතිකාරයාගෙන් අපිට රටයක් හම්බ වෙනවා ලක්ෂ 3ක. එතකොට අපි ඒක රටවලට දානවා. නේ? ලක්ෂ 3ක් ව්‍යාපාරයේ රට වැඩි වෙනවා. ලක්ෂ 3ක රටයක් හම්බ වෙලා තියෙන්නේ. එතකොට රට වැඩි උනේ අපි සල්ලි දීලා ගත්තද? නේ අපි සල්ලි දීලා ගත්තා නම් මුදල් අඩු වෙන අපි ගත්තේ නේ අයිතිකාරයාගෙන් ලැබිලා. අයිතිකාරයාගෙන් ලැබුණොත් ඒක අපි සලකන්නේ ප්‍රාග්ධනය කියලා. ඒක නිසා ප්‍රාග්ධන නිසා වෙන්නේ හිමිකම වැඩි වෙනවා ලක්ෂ. අයිතිකාරයාගෙන් අපිට ලැබුණොත් ප්‍රාග්ධනය නේද? අයිතිකාරයාට අපි ගෙවුවොත් ඒක ගැනිලි. අයිතිකාරයාගෙන් මොනවා ලැබුණත් ප්‍රාග්ධනය වැඩි කරන්න ඕනේ. right. අපි යනවා 10 වෙනි කරු දෙනුවට අන්තිම එකට ලද ගෙවල් කුලිය 20000යි. පුළුවන් තනියම කරන්න. අපි පටන් ගත්තෙම ලද කොමිස් වලින්නේ නේද? පළවෙනි කරු දෙන විකුණුම් කොමිස් ආදායම 15000 කියන කොමිස් ලැබුණා. ලද කොමිස් කියන එක. ලද ගෙවල් කුලිය 20000යි. සිම්පල් මං හිතන්නේ තනියම කරගන්න පුළුවන් ඕගලන්ට. ලද ගෙවල් කුලිය 20000යි. එතකොට ගෙවල් කුලිය විදියට අපිට හම්බ වෙන්නේ මුදල්නේ. ඒතර මුදල් වැඩි වෙනවා 20000. ඒ මුදල් වැඩි වෙනවනේ. ඇයි මුදල් වැඩි වුනේ? නේද? අපි කුලියට දීපු ගොඩනැගිල්ලකින් අපිට කුලිය හම්බ වෙනවා. මුදල් වැඩි වුනේ ගෙවල් කුලි ලැබිච්ච නිසා. ලද ගෙවල් කුලි කියන්නේ ලද තිබ්බොත් ඒක අපේ ආදායමක් නිසා හිමිකම වැඩි වෙනවා
20,000. එතකොට මුදල් වැඩි වෙනවා ආදායමක් නිසා හිමිකම වැඩි වෙනවා. මෙතන තියෙන එක ගනුදෙනුවක්වත් මේ අලුත් ගනුදෙනු නෙමෙයි 10ම. මේ 10ම මේට ඉස්සෙල්ලා මම කියලා දීලා තියෙනවා පැහැදිලි කරලා තියෙනවා. ඒකයි අපි කිව්වේ. හරියටම පාඩම් වලට සම්බන්ධ වුණා නම් මේ බලපෑම ලියන එක එච්චරම අමාරු නැහැ. අමාරු නෑ මේක. accounting දැනගන්නම ඕනේ කියලාත් නෑ. කෙනෙකුට හිතලා කරන්නත් පුළුවන්. ඉතින් පාඩමට දිගටම සම්බන්ධ වුණා නම් මම හිතන්නේ මේ ගනුදෙනු එකක්වත් අලුත් ඒවා කියලා මේ කරන්න බැරි ගනුදෙනුවක් දෙනවා නම් උගන්නපු නැති එකක් ඒක මගේ මම වගේ කියන්න බෑ ඒකට. ඉතින් කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය කළා තියෙනවා. අලුත් ගනුදෙනුවක් දුන්නත් හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ වෙනකොට. ඒතර පුරුදු වෙච්ච කෙනෙකුට මේ වගේ අභ්‍යාසයක් අමාරු නැහැ. නමුත් පුරුදු නොවිච්ච කෙනෙකුට මේ කවදාවත් මේ වගේ අභ්‍යාසයක් කරපො නැති කෙනෙකුට විභාගෙට ගිහිල්ලා මේ වගේ අභ්‍යාසයක් ජීවිතේටවත් කරන්න බෑ නේ. ඒ නිසා ඒවා පුරුදු වෙලා යන්න ඕනේ. එතකොට ඔන්න මම මේ જાතිය ගණන් දෙකක් කරා මතක ඇති. අපි කරපු පළවෙනි ගානට වඩා මේක ටිකක් අමාරුයි. ඒකට හේතුව පළවෙනි ගානේ මතක ඇති අර දීපු ශේෂ වලින්ම තමයි ගාන කරන්න උනේ. අලුත් ඒවා ඇවිල්ලා තිබුණේ නැහැ පළවෙනි ගානේ. නේ හැබැයි දෙවෙනි ගානේදී ශේෂවල නැති එකක් ගනුදෙනු වල තිබ්බ ණය ගැතියෝ. ඒක නිසා ශේෂ ටික දාලා එකපාරට දැක්ක ගමන් සූත්‍රය ලියා ගන්න එපා. නේද? මේකත් කියවලා මේකේ අලුත් ඒවා තිබ්බොත් ඒවා මෙතන සටහන් දාගෙන නේද අපි දාගත්ත ණය ගැතියෝ තිබුණෙත් නැහනේ. ඒවත් දාගෙන තමයි ටක් ගාලා ශේෂ ටික දාලා සූත්‍රය හදන්න ඕනේ. එකපාරටම ශේෂ ටික දැක්ක හැටි පුරුදු නිසා හදන්න යන්න එපා. ගාන හොඳට කියවලා අලුත් පද තියෙනවා නම් අලුත් පදත් ආදේශ කරගෙන තමයි සූත්‍රය සමීකරණය තමන් ලියාගෙන ගාන කරන්න ඕනේ. එතකොට මේ කවුන්ටිං වල ඒක අර එක එක જાතිය ගණන් හදනකොට තමයි අපිට එක එක ඒ ගණන් කරන්න ඕන ක්‍රම තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ ආකාර දෙක දැනගත්තම ඇති මම හිතනවා මේ જાතිය ඕනම ගානක් ඊට පස්සේ ඕලන්න කරන්න පුළුවන්. ඒ කියන්නේ ශේෂ දීලා ශේෂ අපි ඉස්සලම හැදුවේ ශේෂ නැතුව ඔයගලන්ට මතක ඇති. ශේෂ දෙන්නේ නැතුව නිකන් ගනුදෙනු ටික විතරක්